අයිබෝන් සුබ මධ්‍යහනක්. පවතින රජයට එහෙමත් නැත්නම් මේ දේශපාලන ක්‍රියාවලියට විරුද්ධව ජනතාව වීදි බහින කාලයක අපි ඉන්නේ. එතකොට ජනතාව මේ රජය ප්‍රතික්ෂේප කරන කාලයක ඉන්නේ. ඉන්ධන නැහැ, කිරිපිටි නැහැ, අත්‍යවශ්‍ය භාණ්ඩ නැහැ. මේ විදියට එකතු වෙලා තියෙන ප්‍රශ්න ගොන්නට තවත් එකතු වෙන කාරණාවක් තමයි අත්‍යවශ්‍ය ඖෂධ නැහැ කියන කාරණාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඖෂධ නැහැ කියන කාරණාව යල් පැන ගියපු මාතෘකාවක්. එහෙම නැත්නම් යල් පැන ගියපු සටන් පාඨයක් කියලා. හැබැයි අත්‍යවශ්‍ය ඖෂධ නැහැ කියන කාරණාව ඒ විදියට එකහෙලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මේ පවතින තත්වයේ රටේ ආර්ථික තත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයට කොහොමද බලපාන්නේ කියන කාරණාව පිළිබඳව අපි අද කතා කරන්න සූදානම්. අපි මේ පිළිබඳව කතා කරන්නට මැදිරියට කැඳවගත්ත ඒ පිළිබඳව කතා කරන්න සුදුසුම පුද්ගලෙක්. අපි එතුමත් එක්ක කතා කරමු. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සමාජික සහ මධ්‍යම කාරක සභා සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ වෛද්‍යතුමන්ව අපි කැඳවගත්තා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. වෛද්‍යතුමනි කතා කරමු. දැන් මේ පසුගිය දවස්වල ඔබතුමන්ලත් වීදි බැස්සා. විවිධ සටන් පාට පූර්ව ඔබතුමන්ලගේ අතේ තිබුණා. ඒ සටන් පාට ඒ පූර්ව ඇතුළේ තිබුණා අත්‍යවශ්‍ය ඖෂධ දෙන්න මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යන්න කියන කාරණාව. ඇයි මේ විදියට පාරට බැස්සේ? ඔබ දන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තහම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි කණ්ඩායමක් හැටියට රාජකාරී කරන්න නැත වැඩ කරන්න මේ සේවාව පවත්වගෙන යන්නේ. එතකොට ඒ සේවාව ඉහළ සිට පහළටම අධීක්ෂණය කරන්න ඒකේ වගකීම තියෙන වෛද්‍යවරුන්ට. අනෙක් සියලුම කාණ්ඩ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඒත් වගකීම තියෙන්නේ වගවීම තියෙන්නේ වෛද්‍යවරුන්ට. වෛද්‍යවරු තමයි ඒ සම්බන්ධයෙන් රෝගියෙක් ඇතුළු වුණාම ඔබ දන්නවා ගෙදරදී රෝගියෙකුට පැන්ඩෝල් දෙකක් බොන්න පුළුවන් වුණාට රෝහලේදී පැන්ඩෝල් දෙකක් බොන්නත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අවශ්‍යයි. අනුමැතිය අවශ්‍යයි. එතකොට හෙදියකටවත් බෑ පැනඩෝල් පෙති දෙකක් අර ගෙදරදී දුන්නට රෝහලේදී දෙන්න. ඒකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ වෛද්‍යවරයාට. ඉතින් වෛද්‍යවරු හැටියට අපි මේ කාර්යභාරය ඉෂ්ට කරද්දී ඖෂධ කියන එක නැතුවම බැරි කාරණාවක්. රෝගියෙක්ගේ සත්කාර ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යන්න, ඒ වගේම රෝගීන්ට අවශ්‍ය ඒ සියලුම පහසුකම් සපයන්න වෛද්‍යවරු හැටියට අපේ කාර්යභාරයක් තියෙනවා. ඒ යම්කිසි අවදානමක් තියෙනවා නම් ඒ අවදානම පෙන්වලා දෙන්න. ඒ වගකීම අපි මුළු කාලය තුලදීම අපි රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට දක්වා හිටියා. පහුගිය කාල සීමාවේදී දක්වා මාධ්‍ය වලින් නොදැක්කත් අපි දිගින් දිගටම සමහර ඖෂධ පිළිබඳව සමහර සත්කාර බිඳවැටීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එතකොට සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යතුමා ඒ සමගම ඖෂධ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාත් සමග අපි දිගින් දිගටම පහුගිය වසර කිහිපෙදිම සාකච්ඡා වුණා. හැබැයි මෙවර ඔබ දකින්න ඇති රෝගීන් වෙනුවෙන් ලංකාවේ තියෙන බලවත්ම වෘත්තීය සමිතිය වෙච්ච රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම වෛද්‍යවරු පාරට බැහැලා අපි ඉල්ලා සිටියා අපි වෙනුවෙන් නෙවෙයි රෝගීන් වෙනුවෙන් ඖෂධ ලබා දෙන්න කියලා. ඒකට ඊටාම සංවේදී කාරණා කීපයක් තියෙනවා. ඔබ දන්නවා ඇති ළමා රෝහල්, පිළිකා රෝහල්, ඒ වගේම ජාතික රෝහල් ඒ වගේ ආයතනවල මේ ඉන්න රෝගීන් ඖෂධ නැතුව අපේ ඉස්සරහා මේ යන්න ගියොත් ඒක රටේ විතරක් නෙවෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේම අභාග්‍යය. ඒක අපිට දැනෙමින් පවතිනවා. මොකද අත්‍යවශ්‍ය ඖෂධ මේ වෙනකොට ඒ කියන්නේ ජීවිත ආරක්ෂක ඖෂධ මේ වෙනකොට පහක් නැහැ. ඒ වගේම අනෙකුත් ඖෂධ තව මාස 3ක් ඇතුළතදී ඖෂධ ආසන්න වශයෙන් 180ක හිඟයක් එනවා. මේ හිඟය වළක්වා ගැනීමට නැත්නම් මේ හිඟේ කළමනාකරණය කිරීමට කිසිදු අංශයක් සෞඛ්‍ය බලධාරීන් වේවා, ඒ කියන නිලධාරීන් වේවා, අමාත්‍යවරු වේවා, පාර්ලිමේන්තු වේවා, ජනාධිපති වේවා කිසිම කෙනෙකුගේ අවධානය යොමු වෙලා නැහැ. ඉතින් ඔබ දකින්න ඇති සියලුම මාධ්‍ය වලින් ඒ වගේම විදේශ රටවල් වල මාධ්‍ය පවා වෛද්‍යවරුන් එළියට බැසීම කියන කාරණාව ඉස්මතු කොට සැලකුවා හැම මාධ්‍යයකින්ම. මොකද මේකේ බැරෑරුම් තත්වයක් ඕන් පිළිඹු කරන බව මුළු ලෝකෙම පිළිගත්තේ වගේම ලංකාවෙත් පිළිගන්නවා. ඉතින් අපිට සිද්ධ වුණා මේ වෙලාවේ වෛද්‍යවරු හැටියට පාරට බැහැලා රජයට බල කරන්න ඉතාමත්ම ඉක්මනින් මේ ඖෂධ හිඟය වළක්වා ගත්තේ නැත්නම්
මේකෙන් මේ යන්නේ කවුද කියලා කියන්න බෑ. ඔබ වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, මේ රටේ ඉන්න ඉහළම සිට පහළම සිටින පුද්ගලයෝ වෙන්න පුළුවන්. හැබැයි බලපුලුවන් කාර්කම් තියෙන නැත්නම් යමක්කමක් තියෙන මිනිස්සු කොහොම හරි කරගනි. ඒවට මවුන්ට් එලිසබෙත් තියෙනවා, විදේශ රටවල් තියෙනවා. නමුත් මේ රටේ මහ ජනතාවට අපිට සිද්ධ වෙනවා අපේ සෞඛ්‍ය රැක බලාගන්න. එකකින් අපි පණිවිඩ දෙකක් දෙනවා. එකක් ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි. තියෙන ඖෂධ රැකගත යුතුයි. ඖෂධ හිඟයක් තියෙනවා. අනිත් පැත්තෙන් රජයක් හැටියට මේකට ඉතාමත්ම දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔව් එතකොට මේ වෛද්‍යතුමනි දැන් අත්‍යවශ්‍ය ඖෂධ කියන කාරණාව මේ අත්‍යවශ්‍ය ඖෂධ මේ සීමාව කොතනද ලකුණු වෙන්නේ? මෙහි අත්‍යවශ්‍ය ඖෂධ සහ මේ ඖෂධ කාණ්ඩ කීපයක් තියෙනවා. සමහර ඖෂධ වර්ග තියෙනවා ඒවා කෙලින්ම ජීවිත රැක ගැනීම සඳහා අවශ්‍ය ඖෂධ. ඒවා රෝහල් වල අනිවාර්යයෙන්ම හදිසි කටයුත්තකදී හදිසියේ භාවිතා කරන්න ඕන වෙනකොට ඒ ඖෂධ වර්ග තිබිය යුතුයි. අනෙකුත් ඖෂධ වර්ග අපි දකිනවා සාමාන්‍ය භාවිතයේදී කියන්නේ අපිට සායනවලදී නිකුත් කරන සහ බොහෝ විට නිකුත් කරන ඖෂධ වර්ග තියෙනවා. ඉතින් මේ ඖෂධ කාණ්ඩ කරලා තියෙනවා මේවා වැදගත්කම අනුව. ඒවා භාවිතා වෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. සමහර ඖෂධ වර්ග තියෙන්න පුළුවන්. ඒක නැති වුණොත් ජීවිතයක් නැති වෙන්න පුළුවන්. හැබැයි නිතරම භාවිතා නොවෙන්නත් පුළුවන්. ඔව් හදිසියෙම අවශ්‍යතාවයත්. එවැනි ඖෂධ වර්ග අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම වෛද්‍යවරු මේවා කාණ්ඩගත කරලා තියෙනවා. මේ වෙනකොට අපි දකිනවා ඒවැ බරපතල හිඟයක්. ඒ වගේම ඒවා අද වෙනකොටත් ඒවා ගෙන්වීම සඳහා ක්‍රමවේදය සකස් කරලා නැහැ. ඒවා ලබා ගැනීමට ක්‍රමවේදය සකස් කරලා නැහැ. එහි ගැඹුර අපිට දැනෙමින් පවතිනවා. ඒ හින්දා තමයි වෛද්‍යවරුන්ට ඒකට මැදිහත් වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට දැන් වෛද්‍යතුමනි මම නැවතත් ඔබෙන් ප්‍රශ්නයක් අහන්නේ මේ කොච්චර අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් මේ වෙද්දි ලංකාව තුල නැද්ද? අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය දිනෙන් දින වෙනස් වෙමින් පවතිනවා. මොකද සමහර ඖෂධ වර්ග සමහර නිෂ්පාදන ආයතන හෝ පෞද්ගලික අංශයෙන් ලබා දීලා තියෙනවා. මේ වෙනකොට ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග 5ක් නැති වෙලා තිබ්බා. නමුත් ඊයේ වෙනකොට ඖෂධ වර්ග 2ක් ලබා දුන්නා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තියෙනවා. අපි සතුටු වෙනවා යම්කිසි ආකාරයකින් කුඩා ප්‍රමාණයක් හෝ අපිට ලැබෙනවා නම් ඖෂධ. මොකද ඒවා ඉතාමත්ම අර පරිස්සමෙන් භාවිතා කළ යුතුයි. අනිත් පැත්තෙන් අපි දකින කාරණාවක් තමයි මේ වෙනකොට අපි මේක හදිසි තත්ත්වයක් යටතට පත් කරන්න කියලා තියෙනවා. සෞඛ්‍යමය වශයෙන් හදිසි තත්ත්වයක්. ඒ හදිසි තත්ත්වයකදී අපි ක්‍රියාත්මක විය යුතු ආකාරය වෙනස්. සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ හින්දා අපි මේ අත්‍යවශ්‍ය ඖෂධ දිනෙන් දින අපේ සංචිත වලින් අඩු වෙගෙන යාම බරපතල තත්ත්වයක් හැටියට දැක්කා. සහ ඒක කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරන්න කියලා මේ වෙන විට අපි රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කරලා තියෙනවා. හැබැයි අද වෙනතුරුත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වීම මන්දගාමී ලෙස තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ ප්‍රශ්නය ඔඩු දුවන කල්ම ඉන්නවද උත්තරය හොයන්න? සාමාන්‍යයෙන් අපි දැක්කනේ තෙල් අර්බුදයේදී බවුසර් ගිහිල්ලා ෂෙඩ් වලට තෙල් දීලා වැඩි කොටසක් හරවගෙනත් එනවා කිව්වා. හැබැයි පොලිමේ තාමත් තියෙනවා තෙල් ලබා ගැනීමට. එවැනි ප්‍රකාශ මෙහිදීත් අපි දකිනවා සමහර වෙලාවට නිකුත් කරනවා ඖෂධ ඕනෑම තරමක් තියෙනවායි කියලා. හැබැයි යථාර්ථය ඖෂධයේ තියෙන ඕනෑම තරමක් තියෙන පුද්ගලයා ඒ කියන අධ්‍යක්ෂකවරුන්ගේ රෝහල් වල මේ වෙනකොට ඖෂධ නැතුව පිටට තුන්ඩු ලියනවා වෛද්‍යවරු ඖෂධ පිටින් ගන්න කියලා. බැරෑරුම්ම තත්ත්වයේ ඒ ඖෂධ වර්ග පිටත් නැතිකම. ඔය පිටින් ගන්න ඖෂධ තුන්ඩු ලියලා දෙන කාරණාව අපි කතා කරමු වෛද්‍යතුමනි. ඊට කලින් මට ඔබතුමාගෙන් අහන්න තියෙනවා දැන් මේ අත්‍යවශ්‍ය ඖෂධ මේ ඖෂධ හිඟය තියෙනවා කියන කාරණාව ඔබ සහ ඔබේ සංගමය හඳුනගෙන කොච්චර කාලයක්? මීට මාස දෙකකට විතර ආසන්න කාලෙකදී අපි ඒ පිළිබඳව දැනුම් දීම් කෙරුවා. ඒ පිළිබඳව අදාළ අමාත්‍යාංශවලට අපි යොමු කිරීමක් කෙරුවා. ලිපි මාර්ගය යොමු කරලා තියෙනවා මේ ඖෂධ හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස අපි ඉල්ලලා සිටියා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඒ තරම් අවධානයක් යොමු වෙලා තිබෙන්නේ නැහැ. නමුත් අපි පසුගිය
සති දෙකකට විතර ආසන්න කාලයකදී මීට පෙර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහාචාර්ය චන්න ජයසුමන මහතා විශේෂ කැඳවීමක් කරලා කිව්වා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න, වෛද්‍යවරුන් දැනුවත් කරන්න. අපි ඉන්නේ ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක. ඖෂධ ඉදිරියට නැත්තටම නැති වෙනවා, ගේන්න ක්‍රමවේදයක් නැති බවත් ඒ සඳහා මුදල් ඉල්ලා සිටියත් ඒ ඩොලර් අර්බුදයේ හින්දා ඒ මුදල් මෙතුවක් මේ කාලෙකට වෙනකන් ලැබී නැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ වගේම වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි මේ රෝගී ජනතාවටත් තමාට ලැබිලා තියෙන ඖෂධ ඉතාමත්ම අර පරිස්සමෙන් පාවිච්චි කරන්න කියන එකත් ඉල්ලා සිටියා. මොකද සායන වලට එන රෝගීන්ට සමහර වෙලාවට ඖෂධ චුට්ටක් වැඩිපුරත් හම්බෙනවා. අපි මාසෙකට කියලා කිව්වහම මාසෙකට වැඩි දවස් කීපයකට හෝ සති කීපයකට ආයි හම්බෙන්න පුළුවන්. සමහර වෙලාවට පුරුද්දක් හැටියට මේක නොමිලේ ලැබෙන ඖෂධ හින්දා ඊළඟ සායනයට යනකොට පරණ දීපු සායනයේ ඖෂධ ටික ඉවත් කරන්න උන් පෙළඹෙනවා. එවැනි දේවල් ඉදිරියට කරන්න එපා කියන ඉල්ලීමත්, ඒ වගේම මේ තියෙන ඖෂධ ඉතාමත්ම අර පිළිවෙස්මෙන් පාවිච්චි කරන්න කියන එකත් සහ ඉදිරියේදී මේ සෞඛ්‍ය ගැටලුව ඉතාමත්ම ගැඹුරින් සලකලා බලලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන්න කියන එක රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට චන්න ජයසුමන මහතා අපෙන් ඉල්ලා සිටියා. ඊට අමතරව එතුමා ඉල්ලා සිටියා මේ අර්බුදය කළමනාකරණය කරන්න රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත් වීම අපේක්ෂා කරන බවත් ඒ සංගමයත් සමග දිගට සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු රැස් කරන්නත්, ඒ වගේම අවශ්‍ය ඖෂධ ටික නැති රෝහල් වලින් රෝහල් වලට තියෙන වැඩිපුර තියෙන රෝහල් වල ඖෂධ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකසන්නත් කියලා අපි ඉල්ලා සිටියා. ඒ සඳහා අපි මේ වෙනකොටත් වැඩපිළිවෙලක් සූදානම් කරමින් පවතිනවා. වෛද්‍යතුමනි, දැන් මේ ඖෂධ විතරක් නෙමේ මේ වෛද්‍ය උපකරණ වල හිඟයකුත් තියෙනවා. එතකොට මේ දේවල් ගෙන්නන්න මේ වැඩපිළිවෙල සකස් වෙන මේ ක්‍රියාපටිපාටියට කොච්චර කාලයක් ගත වෙනවද? ඒක කොහොමද සකස් වෙන්නේ? එතනදී තවත් කාරණාවක් තියෙනවා. මේ ඖෂධ කිව්වට ඖෂධ කියලා හඳුන්වන්නේ ඖෂධම විතරක් නෙවෙයි. අපි කියන කන්සියුමබල්ස් කියලා. ඖෂධات සමගම අපි ශල්‍ය කර්ම වලට වෙන්න පුළුවන්. ඒ වගේම උපකරණ නඩත්තු කරන්න වෙන්න පුළුවන්. ඒ ඖෂධ වෙනුවට සමහර වෙලාවට අපි පාවිච්චි කරන රසායනාගාරවල තියෙන සමහර රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්. මෙවැනි දේවල් බොහෝමයක් තියෙනවා. ඔබ දන්නවා රුධිර පරීක්ෂාවක් කරනකොට, එතකොට සීනි පරීක්ෂාවක් කරනකොට ඒවට අවශ්‍ය අර ග්ලූකෝස් බලන මැෂින් තියෙනවා, ඒවට උන් ස්ට්‍රිප්ස් තියෙනවා. ඒවා ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ. බොහෝ ද්‍රව්‍ය අපි පිටරටින් තමයි ගේන්නේ. ඉතින් මේ වෙනකොට ඒවැ දැඩි උග්‍ර හිඟයක් තියෙනවා. ඒ උග්‍ර හිඟය හරහා අපි යම් කිසි පරීක්ෂණාගාරවල කරන කටයුතු සමහර රෝහල් වල නවතා දමලා තියෙනවා. ඉතින් මේවා ඉතාම භයානකයි. මේවා ජනතාවට නොතේරුණාට, මේවා එළියට මේ වෙලාවේ ආව නැති වුණාට, මේවට සමහර වෙලාවට මාධ්‍යයෙන් ඉඩකඩක් නොලැබුණාට ඒක එළියට එන වෙලාව වෙනකොට පරක් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි විශ්වාස කරනවා දැම්ම අපි මේකට කටයුතු නොකළුවොත් අපි තාම බරෑරුම් තත්වයකට යනවා. ඒ තත්වය ඇති නොවේවායි කියලා ප්‍රාර්ථනා කරමින් තමයි අපි පාරට බැස්සේ. මම හිතන්නේ වෛද්‍යවරුන් කොළඹ විතරක් නෙවෙයි මුළු රට පුරාම දැවැන්ත විරෝධයක් පළ කෙරුවා. ඒක විරෝධය පළ කරන්නේ මේ රජයේ සම්බන්ධයෙන් හෝ දේශපාලන කාරණා සම්බන්ධයෙන් නෙවෙයි. ජනතාවට මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලැබිය යුතුයි. ජනතාව උනන්දු විය යුතුයි. ඒ වගේම දේශපාලන අංශ මේ සම්බන්ධයෙන් කතා කර යුතුයි. අපි දකින්නේ නැහැ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව කතා වෙනවා. සමහර වෙලාවට අපිට විහිළුවක් වගේ පේනවා මේ කතා වෙන දේශපාලන කතිකාවත ගත්තාම. ඕන් කතා කරන්නේ ඔවුන්ගේ පක්ෂයක් ගැන. නැත්තම් මේ මැතිවරණ ක්‍රමයක් ගේන එක ගැන, නැත්තම් මේ ජනාධිපතිවරයා ඉවත් වෙන මේ ඉවත් කරගන්න පුළුවන් අපි ජීවත් වෙලා හිටියොත්. ඒ දේවල් ඔය පක්ෂ රඳා පවතින මිනිස්සු ජීවත් වෙලා හිටියොත්. ඉතින් මේ ජීවිතය පිළිබඳ අවධානම මේ වෙලාවට පැන නැගිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දුව తీරන ගත්තේ නැත්තම් අපි තෙල් අර්බුදයට එහා ගිය අර්බුදයක් නිර්මාණය වීම පවතිනවා ඉදිරියේදී. දේශපාලනයේ පැවැත්ම රඳා පවතින්නේ මහජනතාවගේ මතය මත දේශපාලකයාගේ රඳා පැවැත්ම. එතකොට මේ වෛද්‍යතුමනි දැන් පහුගිය දවසේ මහනුවර රෝහලේ සැත්කම් නතර වෙනකොට මේ පිළිබඳව කතා කරන්නේ ලංකාවේ අමාත්‍යවරයෙක් නෙමෙයි. ඉන්දියානු විදේශ අමාත්‍යවරයා එස් ජයශංකර් මහත්මයා කතා කරලා තමයි මේ කාරණාව කලෙලි බහින්නේ. හැබැයි මේ පිළිබඳව කතා කරපු වෛද්‍යවරයාට එල්ල වෙන චෝදනාව මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්.
එහෙම වෙලාවට සමහර වෙලාවට රෝහල් පාලනාධිකාරිය කටයුතු කරනවා වෙන්න පුළුවන් මුනිවත රකින්න. මෙහෙමයි ඒකේ කාරණා කීපයක් තියෙනවා. අපි දීලා තියෙන රාමුව තුළ ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි ඒ ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක කිරීම දේශපාලන මොහුනුවරකින් ක්‍රියාත්මක නොවිය යුතුයි කියන මතේ රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්නවා. සත්භාවයෙන් සියලුම දේවල් කරන්න ඕනේ. ඒ වගේම කිසිම දෙයක් ජනතාවට හංගන්න ඕනේ සත්‍ය හෙළි කිරීම අනිවාර්යෙන් කළ යුතුයි. එතකොට අපි මුලින්ම රජයට නැත්නම් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලා සිටියේ මේ සත්‍ය ජනතාවට ප්‍රකාශ කරන්න. මේ අපි ඉන්න තත්ත්වේ බොරුවට මවාපාන්න එපා. අපිට ඖෂධ තියෙනවා, ගින්න ගන්න පුළුවන්, ඒවා තොග ඕන තරම් තියෙනවා, අපි සතියකින් දෙනවා, දෙකකින් දෙනවා කියලා එහෙම බැරි දේවල් කියන්න එපා. අපි කියන්නේ ජනතාවට ලබා දිය යුතු ඖෂධ ඒ තොග ලැබිලා නැත්නම් කියන්න ලැබිලා නැහැ. අපි ඒ වෙනුවට භාවිතා කරන්න පුළුවන් වෙන මොනවා හරි ක්‍රමයක් තියෙනවා නම් අපි ඒ ගැන හිතා බලමු. ඊට අමතරව රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ වෙන විට විශේෂ වැඩපිළිවෙලක් අපි යොදාගෙන යනවා. මේ රටේ තියෙන රෝහල් වල ඖෂධ හිඟය කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන එක, කොච්චර ප්‍රමාණ වලින් ඖෂධ හිඟයක් තියෙනවද කියන එක අපි සංගණනයක් කරන්න. ඉතාමත් ඉක්මනින් මේ කාල සීමාව ඇතුළතදී කරලා මේ රටේ විතරක් නෙවෙයි විදේශ රටවල් වල ඉන්න පුද්ගලයන්ට පවා අපි ආරාධනා කරනවා මේ ඖෂධ ටික එවන්න කටයුතු කරන්න කියලා. ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේ ඖෂධ හිඟේ හින්දා අපි මේ යන ආකාරය. මොකද ආහාර නැති වුණොත්, ගෑස් නැති වුණොත්, ජලය නැති වුණොත් අපිට දින කීපයක් හරි ඉන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍ය ඖෂධ ශනේකින් මේ යන්න පුළුවන් පුද්ගලයෙක් බේර ගන්න හැකියාව තියෙද්දිත් අපි ඒ හැකියාව පාවිච්චි කරන්නේ නැත්නම් අපිට ඒ ඖෂධ නැතිව ඉන්න සිද්ධ වුණොත් අපිට තැන මිනිස්සු මේ යනවා අපිට බලන්න වෙයි. ඉතින් ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඒ හින්දා රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිතියකින් එහාට ගිහිලා අපි තීරණය කරලා තියෙනවා මේ වෙන විට විදේශ රටවල් වල ඉන්න පුද්ගලයෝ වෙන්න පුළුවන්, සමිති ශාඛා වෙන්න පුළුවන්, NGO වෙන්න පුළුවන් ඕනෑම ආයතනයකට මේ අවශ්‍ය රටට අවශ්‍ය ඖෂධ වර්ග හඳුනාගෙන ඒ ඖෂධ වර්ග ලංකාවට එවීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන්න කියන එක. ඇත්තම මේව කළ යුත්තේ අපි නෙවෙයි. ඒව කළ යුත්තේ රජයේ සම්බන්ධයෙන් දක්වන අවධානය ඔබට පේනවා ඇති. පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මොනවද කියලා. මිනිස්සුන්ගේ අවශ්‍යතාව පිළිබඳව කතා කරන්නේ නැහැ. වුන් කතා කරන්නේ වෙන අවශ්‍යතා පිළිබඳව. ඉතින් ඒවට ලැබෙන ඉඩකඩ නෙවෙයි මෙතනදී ඊට වඩා එහා ගිය ඉතාමත්ම බරපතල තත්ත්වයක් තියෙනවා. ඒ බරපතල තත්ත්වය අඳුනා ගන්න මේන දේශපාලඥයන්ට හැකියාවක් නැති බව අපි අවබෝධ කරගන්න තියෙනවා. ඒ හින්දා තමයි අපි ඉදිරියට ඇවිල්ලා මේ සත්කාරය කොහොම හරි මාස කිහිපයක් හරි අල්ලගෙන ඉන්න උත්සාහ කරන්නේ. එහෙම නැති වුණොත් ඉදිරි මාසයක් දෙකක් ඇතුළතදී අපේ රට සෞඛ්‍යමය අතින් බරපතල විදිහට කඩාගෙන වැටෙනවා. දැන් ඔබතුමන්ලා ජාත්‍යන්තර ඔබතුමන්ලට තියෙන පෞද්ගලික සම්බන්ධතා, ජාත්‍යන්තර සම්බන්ධතා සමග එකතු වෙලා රටට ඖෂධ ටික ගේන්න කටයුතු කරද්දී මෙතෙක් තවමත් රජයේ වැඩපිළිවෙලක් සකස් කරලා නැද්ද මේ පිළිබඳව? ඇත්තම අපිට ජාත්‍යන්තර සම්බන්ධතාව කියලා විශේෂ සම්බන්ධතාවයක් නැහැ. හැබැයි අපේ රටේ ඉන්න මිනිසුන්ගේ නැත්නම් මේ ඉන්න අයගේ දෙමාපිය තමයි, රටේ ඉන්න අයගේ දෙමාපිය තමයි මේ ලංකාවේ ඉන්නේ. නැත්නම් දූදරුවෝ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ටත් වගකීමක් තියෙනවා අපේ රටේ මේ ඉන්න ජනතාව රැක බලා ගන්න. ඉතින් අපි ඒ හින්දා තමයි ඉල්ලා සිටින්න වැඩපිළිවෙලක් සූදානම් කිරුවේ. විදේශ රටවල් වල ඉන්න ලාංකිකයන්ට, ඒවගේම විදේශිකයන්ට පුළුවන්කමක් තියෙනවා නම් අපිට ඖෂධ ලබා දෙන්න. ඒ ඖෂධ මේ රට ආනයනය කරන්න අවශ්‍ය ක්‍රමවේද සරසන්න. මොකද මෙතන අර්බුද කීපයක් තියෙන. එකක් තමයි ඉන්ධන අර්බුදය සහ ඖෂධ ගෙන්වීම සඳහා ඩොලර් වල තියෙන අර්බුදය. ඩොලර් නැතිකම අපිට හොඳටම පැහැදිලිව පේන්න තියෙනවා. මොකද අපිට සියලුම දේවල් ටික පිටරටින් ගේන්න පහුගිය කාලෙදිම කටයුතු කරපු රජයන් හින්දා තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොට ඉන්ධන අපේ රටේ නැහැ. එතකොට දැඩි හිඟයක් තියෙනවා. ඒ වගේම ඖෂධ හිඟයක් තියෙනවා. ඒ හිඟයට අනිත් පැත්තෙන් ඔබට මම කාරණාවක් කියන්නම්, මේක මේ විදිහට තේරුම් ගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් අපේ ජනතාව දන්නවා ඉන්සුලින් කියන ඖෂධය අපි ගබඩා කරන්නේ ශීතකරණවල. එතකොට එන්නත් ගබඩා කරන්නේ ශීතකරණවල. පහුගිය කාලෙදී ඔබ දකින්න ඇති පැය 12-13 මේ පව කට් එක විදුලිය විසන්ද වෙලා තිබ්බා. එතකොට ජෙනරේටර් වලට අවශ්‍ය ඉන්ධන ටික නැති වෙලා තිබ්බා. එතකොට මේ රටේ තිබිච්ච ඉන්සුලින් වලට මොකද වෙන්නේ? මේ රටේ තියෙන එන්නත් කරන වැඩ පිළිවෙලට මොකද වෙන්නේ? ඒව සම්පූර්ණයෙන් අඩාල වෙනවා.
ඒවා ගබඩා කරගන්න බැරි වෙනවා. ඒවා තොග ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ ඉවත් කරන තොග ආපහු ගෙන්න ගන්න ආපහු මුදල් අවශ්‍යයි. ඒවා ගෙන්නලා තියෙන සමහරට පෞද්ගලික අංශ වෙන්න පුළුවන්. ඒ පෞද්ගලික අංශ සම්පූර්ණයෙන් වුන්ට ඒක පාඩුවක් වෙලා තියෙනවා. එතකොට පෞද්ගලික අංශ ඒවා ආනයනය කිරීම නවත්තලා දානවා. ඔවුන් ව්‍යාපාරයක් කරන්නේ. රජය කොයි ආකාරයෙන් කටයුතු කරුවත් ඔවුන්ගේ පැත්තේ බලුවාම ඔවුන් කරන ව්‍යාපාරේ ඔවුන්ට කරගන්න බැරි වෙනවා. එතකොට මේ රටේ ඖෂධ හිඟය තවත් බරපතල තත්වයකට යනවා මේ විදුලි අර්බුදයේ ඉන්නේ. ඉන්ධන නැමැතිකම හින්දා. ඒ විතරක් නෙවෙයි අපි ඉන්ධන අපිට ඖෂධ ටික හම්බුණත් මේ විදිහට පැය ගානක් තිස්සේ විදුලිය කප්පාදුවේ අපිට ශල්‍ය කර්ම කරන්න බැරි වෙනවා. රෝහල් වල අනිකුත් නඩත්තු කටයුතු කරගන්න බැරි වෙනවා. අවශ්‍යතාවය තිබ්බත් අපි කොහොමද ඒව කරන්නේ? අපිට ඉන්ධන ටික නැත්තම් විදුලිය නැත්තම් රෝහල් පවත්වාගෙන යන්න බැරි වෙනවා. සමහර උපකරණ වැඩ කරන්නේ විදුලියෙන් විතරයි. ඒකට ඒවා හදිසි ප්‍රතිකාර අංශ ICU ඒව නඩත්තු කරන්නේ කොහොමද? ඒව ගැන කවුද කතා කරන්නේ? ඉතින් මේක හෙල්ත් ක්‍රයිසිස් එකක්. මේක ඉතින් බරපතල තත්ත්වයක්. ඒක ජනතාවට තේරුම් ගන්න තව කාලයක් යයි. නමුත් වෛද්‍යවරු හැටියට දැම්මම අපි මේ සම්බන්ධයෙන් මේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේන ඇමතිවරුන්ට තේරුම් කරලා දුන්නොත් යම්කිසි දෙයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට තාම පේන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් කරනවා කියන එක. මොකද මේ වෙනකොට අපිට සෞඛ්‍ය අමාත්‍යවරයෙක්වත් නැහැ. මේ වෛද්‍යතුමනි ඔය කියපු කාරණාවත් එක්ක දැන් කොවිඩ් වැක්සින් එක මේ කොරෝනා වෛරසය සඳහා ලබා දෙන ඒ එන්නත ලංකාවට ගෙනල්ලා දැන් කාලයක් තිස්සේ ජනතාව ප්‍රතික්ෂේප කරන්න ගත්ත මේ තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න බෑ මේ කියන කාරණා. එතකොට මේ දේවල් දැන් සීතාගාර පහසුකම් නැති වෙන්න පුළුවන් මේ විදුලිය විසන්ධි වීම සඳහා හින්දා ඇතිවෙන අර්බුදය මේකත් එක්ක මේ එන්නත් වලට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔය එන්නත් වල තත්ත්වය මම හිතන්නේ ඉතාමත්ම දැඩි අපහසුතාවයකින් තමයි මේ එන්නත් ගබඩා පවත්වගෙන යන්නේ. මොකද මේ එන්නත් වල පැය 13ක් විතර කරන්ට් එක නැති වුණොත් නැත්නම් විදුලි විසන්ධි වුණොත් එතනින් එහාට පැය 13ක් ජෙනරේටර් වලින් වැඩ කරන්න වෙනවා. ඒකට ඒ ජෙනරේටර් වැඩ කරන්න ඉන්ධන අවශ්‍ය වෙනවා. අපි දැනගත්ත කාරණා අනුව පෞද්ගලිකව සමහර ආයතන වල ඉන්න නිලධාරීන් මැදිහත් වෙලා ඉන්ධන පෞද්ගලිකව වෙන වෙන ආයතන වලින් ඉල්ලගෙන ඇවිල්ලා තමයි ඒව ගබඩා පවත්වගෙන ගිහලා තියෙන්නේ. ඉතින් එහෙම කරගෙන යන්න පුළුවන් මේ දවසක් දෙකක්. නමුත් එතනින් එහාට ඒ නිලධාරීන්ව අතහැරලා දාන්න මොකද මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් අපි අවසාන මොහොතේදීත් බලාපොරොත්තුවක් තියාගෙන මේකේ එල්ලිලා ඉන්නවා මේක කොහොම හරි ගොඩගත යුතුයි කියලා. ඉතින් ඒ සඳහා මම හිතන්නේ මීට වඩා දැඩි අවධානයක් යොමු විය යුතුයි. එහෙම යොමු නොවුනොත් අපි ඉන්නේ ඉතාමත්ම සෝචනීය තත්යකට අපි පත් වෙනවා. එදා වේල උත්තර මේ ගැටලුව වලට විසඳුමක් නෙවෙයි කියන කාරණාව ඔබට පැහැදිලි. මේ කතා කරන්නේ ඔබේ ගැටලුවක්, අපේ ගැටලුවක්. මහ ජනතාව විදියට අපිට බලපාන ගැටලුවක්. කලින් වෛද්‍යතුමා සඳහන් කළා වගේම අපිට අසනීපයක් වුණොත් අපිට වෙනත් රටකට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න පහසුකම් නැහැ. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ කොතනද? රටේ පවතින ආර්ථික අර්බුදය සෞඛ්‍ය ශාස්ත්‍රයට බලපාන්නේ කොහොමද කියන කාරණාව අපි කතා කරමින් ඉන්නේ. අපි තවදුරටත් වෛද්‍යතුමන් එක්ක කතා කරමු. ඊට කලින් පුංචි විරාමයක්. ඔබ නැවතත් ටෝක් 24 කතා බහත් සමගින් රටේ පවතින ආර්ථික අර්බුදය සෞඛ්‍ය ශාස්ත්‍රයට බලපාන්නේ කොහොමද කියන කාරණාව අපි කතා කරමින් ඉන්නේ. අපි මේ පිළිබඳව කතා කරන්නේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සමාජික සහ මධ්‍යම කාරක සභා සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්මයාත් එක්ක වෛද්‍යතුමන් එක්ක වෛද්‍යතුමනි අපි කතා කළා මේ අත්‍යවශ්‍ය ඖෂධ ගේන්න ජාත්‍යන්තරයෙන් ඔබ සංගමයක් විදියට උදව් ඉල්ලලා නැද්ද කියන කාරණාව. ඒ පිළිබඳව ඔබතුමන්ගේ උත්තරයක් ලැබුණා. අපි තවත් කතා කරන දැන් ලංකාවට සමහර ව්‍යසන අවස්ථාවන් වලදී විවිධ රටවල් වලින් මේ ඖෂධ උදව් විදියට ලැබුණා, උපකාර විදියට ලැබුණා. දැන් මේ තත්ත්වය ඇතුළේදී අපිට වෙනත් රටකින් ඒ විදිහේ උදව් දෙන්න කැමැත්ත පළ කරලා නැද්ද? මම හිතන්නේ ඒක ඇත්තම අහන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය තේරුම් ගන්න ඕනේ මේ ව්‍යසනකාරී තත්ත්වයක් නැත්නම් මේක හදිසි අවස්ථාවක් කියන එක. හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ ජාත්‍යන්තරේ නැත්නම් විදේශ රටවල තානාපතිවරු අපි
තානාපති කාර්යාල අපේ පවතින්නේ ඒ වෙනි කටයුතු සඳහා තමයි. එතකොට ඔවුන් ඒ කටයුතු වලට මැදිහත් වීමක් සිදු විය යුතුයි. ඉතින් ඒක මැදිහත් වෙන්න නම් අපි හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරගන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි අපිට ඕන රටවල් වලින් කැමති විදිහට ඖෂධ එකපාරට ගෙන ගන්න බෑ. අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියක් තියෙනවා. එහි ලියාපදිංචි වීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා ඖෂධ ගෙන්නා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. අපේ රටට ගැලපෙන ඖෂධ ඒ රටවල් වලින් කොයි ආකාරයෙන්ද ගේන්නේ කියන සම්බන්ධයෙන් අපේ තියෙන ප්‍රමිතීන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැතුව කවුරු කාටවත් එහෙම ඖෂධ ගෙන්වීමේ හැකියාවක් නැහැ. ඉතින් කොහොම ගෙන්නන්න උනත් මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු වීම ඉතාමත්ම වැදගත්. අපිට පේන තියෙන කාරණාව තමයි මේ පිළිබඳව ජනතාවට තියෙන අවබෝධයක්වත් මේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට නැතිකම. දෙවෙනි එක තමයි අපේ රටේ මහා මාර්ග වලට අමාත්‍යවරයෙක් දැන් හිටියට අපේ සෞඛ්‍යයට අමාත්‍යවරයෙක් නැහැ. ඉතින් ඒකෙම පේනවා අපිට තියෙන මේ පිළිබඳව තියෙන අවබෝධය, රජයට තියෙන අවබෝධය. ඒ වගේම අපි දකිනවා පාර්ලිමේන්තුවේ කතාබහේදී ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ කතා කරනවා. ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපාර පිළිබඳ කතා කරනවා. ඔවුන්ගේ මීට ඉස්සෙල්ලා කරපු අඩුපාඩුකම් පිළිබඳ කතා කරනවා. හැබැයි දැන් මේ මිනිස්සු මේ යනවා. මේ මිනිසුන්ගේ මරණ වරෙන්තුවක් ඇඳවලා තියෙන්නේ. නැත්තම් මේ ඖෂධ නැතුව අපේ රටේ ජනතාව මිය යාමට නියමිතයි කියන අවබෝධය කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. ඒකයි කනගාටුවට කාරණාව. ඔවුන් හැම වෙලාවෙම සාකච්ඡා කරන්නේ අනුන්ගේ කුණු ගොඩවල් ගැන. මේ අර්බුදයෙන් කොහොමද ගොඩ එන්නේ කියන එක ගැන ඔවුන්ට අවබෝධයක් ඇත්තෙත් නැහැ. ඒ පිළිබඳව ඔවුන් කතා කරන්නේත් නැහැ. දවස් ගණන් මාස ගණන් ඔවුන් සමහර විට විවාද පවත්වයි. ඒක විවාදයකින් ගන්න ප්‍රතිඵලයක් අපිට පේන්නේ නැහැ. ඉතින් මේ අර්බුදයෙන් ගොඩ එන්නත් ඕනේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය වනි ශාස්ත්‍ර වලින් අපි මේ ඖෂධ ගෙනල්ලා ඒක සාමාන්‍ය මේක තුලනය කිරීමක් කරන්නත් ඕනේ. ඒ වගේ මේ රටේ සේවා පවත්ව ගන්නත් ඕනේ. ඉතින් මේ සඳහා ශක්තිමත්ව වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඉතින් මේ වැඩපිළිවෙල මම හිතන්නේ දේශපාලන පක්ෂයක් හෝ රජයක් හෝ යම්කිසි පුද්ගලයෙක් මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් අවසනාවට අපිට පේන්නේ නැහැ එහෙම දෙයක් එහෙම කටයුත්තක් සිද්ධ වෙනවා. අපිට හොඳ හෝ නරක හෝ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් හිටියා. දැන් ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාත් නැහැ. දැන් සෞඛ්‍ය ලේකම්වරයා තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඉතින් සෞඛ්‍ය ලේකම්වරයාගෙන අද වෙනකම් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් අපිට පේන්නේ නැහැ. මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනවා. ඉතින් ඒක බරපතල තත්ත්වයක්. අපි දැක්ක සමහර රූපවාහිනාලිකා වලට ඇවිල්ලා සමහර රෝහල් වල අධ්‍යක්ෂකවරු කියන නෑ ඖෂධ තියෙනවා. තියෙනවා නම් රෝහල් වලට ඉතිරි රෝහල් වලට ලබා දිය යුතුයි. ඒක නැත්නම් අපරාධයක්. නැති රෝහල් වලට ලබා දෙන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙනවා නම් ගබඩවල තියෙනවා නම් දෙන්න ඕනේ. අද වෙනකොට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය අපේ ඖෂධ සම්බන්ධයෙන් වෛද්‍ය රත්නායක මහතා ප්‍රකාශ කෙරුවා අත්‍යවශ්‍ය සහ හදිසි ශල්‍ය කර්ම වලට විතරක් මේ වෙලාවේ අවධානය යොමු කරන්න. මොකද රට තුළ තියෙන තම බරපතල ඖෂධ හිඟයක් කියන එක. ඉතින් එතුමා කරන ප්‍රකාශයක්වත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට එන්නේ නැත්තම් වෛද්‍යවරුන්ට රෝහල් වලට එන්නේ නැත්තම් ඒක කනගාටුවට කාරණාවක්. ඒක බරපතල කාරණාවක්. මේ රට ව්‍යසනයකටම ගිහිල්ලා මේ හදිසි තත්ත්වයේ ප්‍රකාශයකට පත් කිරීම තුලින් අපි හිතන්නේ නැහැ මේ ප්‍රශ්නේ ගොඩ එන්න පුළුවන් කියලා. අපි පෙර සූදානමක් තියෙනවා. ඔබ දකින්න ඇති රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුලින්ම කොවිඩ් වසංගතේ එන්නේ ඉස්සෙල්ලා අපි මෙහි කතා කරන්න පටන් ගත්තා. ජනතාව සූදානම් කෙරුවේ. ජනතාව ඒකෙන් මුදව ගන්න අපි කටයුතු කෙරුවේ. එතකොට ඒ කාලෙදි අපිට පුළුවන් වුණා ජනතාවගේ දැඩි අවධානය යොමු කරලා පළවෙනි රැල්ල ඉතාම පහසුවෙන්ම අපිට නවත්ත ගන්න. හැබැයි මේ වෙලාවේ ඔබට පේනවද? අපිට පේන්නේ නැහැ. මේ ජනතාවට පේන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට වැඩිය බරපතල තත්වයකට යනවා. මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඊට වැඩිය බරපතල තත්වයකට යනවා. ඔබට පේන පැත්තෙන් විතරක් නෙවෙයි නොපෙනෙන පැතිවලුත් මේක බරපතල අර්බුදයකට ලක් වෙමින් පවතිනවා. ඉතින් ඒක ඉතාමත්ම භයානක කාරණාවක්. මොකද ඖෂධ හිඟය, ඒ වගේම ඉන්ධන හිඟය, විදුලි බලය නැති මේ හැම කාරණාවක්ම හරහා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දැඩි පීඩනයකට ලක් වෙනවා. ඒ පීඩනය හරහා අපිට කටයුතු කරන්න ඉතාමත්ම අපහසුයි. මොකද හේතුව අන්තිමට රෝගියා ගාව ඉන්නේ මේ රෝහල් කාර්ය මණ්ඩලය. ඒකේ වගකීම තියෙන වෛද්‍යවරයාට. ඒතකොට වෛද්‍යවරයා අසරණ වෙනවා.
මේ ඖෂධ ටික නැති වුණොත් මේ ඉන්ධන නැති වුණොත් මේ රෝගියා මාරු කරගන්න බැරි වුණොත් නැත්නම් මේකට අවශ්‍ය උපකරණ ටික නැති වුණොත් ඒක බරපතල වෙනවා. එතකොට මේ වෛද්‍යතුමනි දැන් රට ඇතුලේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුලේ ගැටලු අර්බුද ඇති වෙනකොට ඔබතුමන්ලා ඉස්සරහට ඇවිල්ලා මේ උත්තරේ විදියට ගන්න ස්ට්‍රයික් කරන එක. එතකොට ඒ අවස්ථාවලදී බිල්ලට තියන්නේ එහෙමත් නැත්නම් ප්‍රාණාපායට ගන්න මේ අසරණ රෝගීන් මේ වෙලාවේ ඔබතුමන්ලට වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න බැරිද මේ අසරණ රෝගීන් අපයට ගන්නේ නැතුව මේ රජයට බලපෑම් කරන්න? ඔබ ඔය වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා කියන කාරණාවදී කෙලිම වෛද්‍යවරුන් හැටියට නැත්නම් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට අපි අපේ වරප්‍රසාදය ඉල්ලලා වෘත්තීය ක්‍රියාමාර්ගයකට මේ මෑත භාගයේ කිසිම අවස්ථාවකදී ඉදිරිපත් වෙලා නැහැ. අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත්තනම් ගත්තේ මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතිගත කරන්න, මේ රටේ සෞඛ්‍ය නිවැරදි මාවතකට ගෙනියන්න, මේ රටේ සෞඛ්‍ය ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය කරුණු කාරණා වලටම පමණයි. අපේ සමාජිකයන්ගෙනුත් අපිට චෝදනාවක් තියෙනවා අපි අරගල කරන්නේ අපේ අයිතීන් වෙනුවෙන් නෙවෙයි කියලා. නමුත් එහෙම නෙවෙයි. අපි මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳව ඔබට පේනවා ඇති නැත්නම් ජනතාවට පේනවා ඇති දොස්තරලා වර්ජනය කරනවා නෑ. දොස්තරලා වර්ජනය කරන්නේ යම්කිසි බැරෑරුම් කාරණාවක් හින්දා. පහුගිය කාලෙදී අපි මේ වෛද්‍යවරුන් ස්ථාන මාරු කරන්න ඕන ක්‍රමවේදය වෙනස් කරලා ඔවුන්ට ඕන තැන් වලට විතරක් වෛද්‍යවරු යවන්න, දුෂ්කර පළාත් වලට වෛද්‍යවරු යවන්නේ නැහැ කියන පදනමේ ඉඳලා අපි දුෂ්කර පළාත් වලට වෛද්‍යවරු යවන්න කියලා වර්ජනයක් කරන්න සිද්ධ වුණා. මොකද කියලා බැරිම තැන. ඒක අපි කරේ අපේ වෘත්තීය අයිතිවාසිකමකට නෙවෙයි. මේ රටේ ජනතාවට ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දීපප්‍රාප්ත සමානාත්මතාවයෙන් ලබා දෙන්න ඕනේ හින්දා. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් ඒක හරහා අපිට මොකක් හරි වාසියක් ලැබෙනවා. නෑ වාසියක් නෑ. අපිට මේ සෞඛ්‍ය ශාස්ත්‍රය රැක ගැනීමට අවශ්‍යයි. මේ වෙලාවේ අපි වර්ජනයක් කරලා නැහැ. අපි උද්ඝෝෂණයක් කරලා තියෙනවා විතරයි. වර්ජනය කෙරුවත් කිසිම රෝහලක අපි වර්ජන කාලය තුලදී රෝගියෙක් මැරෙන්න ඉඩ දීලා නැහැ. කිසිම රෝහලක හදිසි සේවා නවත්තලා නැහැ. ICU නවත්තලා නැහැ. අපි ළමා රෝහල් වල කිසිම දවසක වර්ජනයක් කරලා නැහැ. පිළිකා රෝහලක වර්ජනයක් කරලා නැහැ. අපි වකුගඩු අංශවල වර්ජනයක් කරලා නැහැ. අපි රෝගීන්ගේ අයිතීන් සුරකින්න ගමන් තමයි යම්කිසි වර්ජනයකට යනවනේ යන්නේ. මේ වෙලාවේ අපි කිසිසේත්ම වර්ජනයකට යාම සුදුසුයි කියලා හිතන්නේ නැහැ. නමුත් සමහර කාරණාවලදී අපිට බලපෑම් කරන්න පුළුවන් එකම දේ තමයි අපි ඒ සේවා ස්ථානයෙන් එළියට බහලා යන්නේ. එතකන් ඉන්න එපා මේ සාකච්ඡා කරන්න. මේවට දැන් අපි හිතමුකෝ ඖෂධ හිඟේ ඉදිරියට එනවනම් අපිට සිද්ධ වෙයි ඊට වැඩිය දැඩි ක්‍රියාමාර්ග ගන්න. අපි මොකද කරන්නේ? අපි දැඩි ක්‍රියාමාර්ග ගනිද්දී රෝහල් වැසෙන්න පුළුවන් තමයි. හැබැයි ඒක කවදා හරි ඒ රෝහල සම්පූර්ණ වැසිලා යනවා. මේ වෙලාවේ අපි හදිසි අවශ්‍ය සේවා පවත්වාගෙන යන්නේ බොහොම අපහසුතාවයකින්. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණනයක් නැහැ. උන්ට අවබෝධයක් නැහැ. ඖෂධ කොහෙද තියෙන්නේ කොහෙද නැත්තේ කියන එක පිළිබඳව හොයාවල් ක්‍රමවේදයක් ඇවිල්ලා නැහැ. සමහර වෙලාවට සමහර දුෂ්කර පළාත්වල සමහර ඖෂධ දින කල්ලිකුත් වෙලා අවසන් වෙනවා ඇති. හැබැයි මේ ඖෂධ ටික ගෙන්නගෙන මේ ඖෂධ ටික අනිත් රෝහල් වලට බෙදාගෙන මේ වෙලාවේ කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ කඩිනම් වැඩපිළිවෙල අපිට මේ වෙනකන් ක්‍රියාත්මක වෙනවා පේන්නේ නැහැ. ඒ අවශ්‍යතාවය අපිට තියෙනවා. මොකද වෛද්‍යවරු ඉඳලා වැඩක් නැහැ ජීවිත බේර ගන්න බැරි නම්. වෛද්‍යවරු ඉඳලා වැඩක් නැහැ රෝගී ජනතාව අසරණ වෙනවා නම්. අපිත් අසරණ වෙලා බලාගෙන ඉන්න ඕනේ. අපිට මේ රටේ පිළිගැනීමක් තියෙනවා. අපි පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ජනතාව අපි පිළිබඳ ගරු කිරීමක් තියෙනවා. ඒ ගරු කිරීමට ප්‍රතිඋපකාරයක් හැටියට අපි මේ වෙලාවේ බැහැලා පාරට බැහැලා රජයට මේ පිළිබඳ දැඩි පීඩනයක් යොමු කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට පීඩනයක් යොමු කළා. අපි අපේ වෘත්තීය අයිතිවාසිකම් නෙවෙයි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ මේ ජනතාවගේ අයිතිවාසිකම්. අපේ ව්‍යවස්ථාවෙන් පවා ජනතාවට ආහාර සපයා දීම මූලික අවශ්‍යතා සපයා දීම සෞඛ්‍ය පිළිබඳව රජය වග කියන්න ඕනේ. ඒ වගකීමේ කොටසක් අපිටත් තියෙනවා. ඒ හින්දා තමයි අපි ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ පුළුවන් තරම් ඉක්මනින් මේ සම්බන්ධයෙන් හදිසි අවස්ථාව ප්‍රකාශ කරන්න කියලා. එතකොට මේ වෛද්‍යතුමනි දැන් බොහෝ අවස්ථාවල රජයේ රෝහල්වල ඖෂධ නැති වුණත් සමහර වෙලාවට රජයේ රෝහලකින් නිකුත් කරන බෙහෙත් තුණ්ඩුව ගෙනහිල්ලා පෞද්ගලික ඔසුසලකට එහෙම නැත්නම් ප්‍රතිකාර ගන්න පෞද්ගලික රෝහලකට ගියාම ඖෂධ හිඟය කියන කාරණාව එතනදී අපිට දැනෙන්නේ නැහැ. මෙතන මොකද්ද වෙන්නේ? රජයේ රෝහලකට ඖෂධ නැති වෙන්නත් පෞද්ගලික රෝහල්වල පෞද්ගලික ඔසුසල්වල ඖෂධ තියෙන්නත් මෙතන තියෙන මේ පරස්පරව මොකද්ද?
ඒකට කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි දැනට පෞද්ගලික අංශයේ යම්කිසි සංචිත තියෙනවා. පෞද්ගලික අංශයෙන් අපිට ලබා දෙන්න වැඩිපුර ප්‍රමාණයක් අපිට පෞද්ගලික අංශයේ ටෙන්ඩර් කිරීම හෝ යම්කිසි ක්‍රමවේදයක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම විදේශයෙන් ගෙන්නන්නේ නැහැ. ඊට අමතරව අපි දකිනවා අපේ රටේ නිෂ්පාදනය කරන ඖෂධ 80කට ආසන්න සංඛ්‍යාව. ඒතර ඒ ටිකත් අපි රජයට ලබා ගන්නවා. ඒක නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන. හැබැයි මුදල් ගෙවලා නැත්නම් පෞද්ගලික අංශය රජයට ඖෂධ ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. මුදල් ගෙවලා නැත්නම් විදේශ රටවල් වලට ගෙවිය යුතු ඩොලර් සංචිත නැත්නම් ඔවුන් මේ රටට ආනයනය කිරීම වළක්වලා තියෙනවා. නැත්නම් ආනයනය කිරීම නවත්තලා තියෙනවා. ඒ වගේම මේ ඩොලරයේ තියෙන වෙනස් වීම නැත්නම් එක දවසකට රුපියල් 50කින් 60කින් ඩොලර් එක වෙනස් වෙනකොට ඔවුන්ට දැඩි ආර්ථික වශයෙන් පාඩු ලබන්න පටන් ගන්නවා. එතකොට ඔවුන් මේ ව්‍යාපාර අත්හැරීමට නැත්නම් ඒ ඖෂධ ගෙන්වීම අත්හැරීමට පෙළඹිලා තියෙනවා. මේ වෙලාවේ ඖෂධ සමහරක් පෞද්ගලික අංශෙත් නැහැ. හැබැයි අපි දකින කාරණාව තමයි රජයේ ඖෂධ නැතිව වගේම ඉදිරියේදී පෞද්ගලික අංශයේත් ඖෂධ නැතිවීම අපිට දකින්න තියෙයි. මොකද මේ වෙනකොට බොහෝමයක් අඩුම ගානේ පැරසිටමෝල් පෙතිවත් මේ වෙනකොට මේ රට නිෂ්පාදනය කිරීමත් යම්කිසි ආකාරයකින් අඩාල වෙලා තියෙනවා. වෙළඳ සැල් වල නැත්නම් පෞද්ගලික අංශයේ ෆාමසි වලවත් මේ පැරසිටමෝල් ඖෂධයවත් නැති තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතල තත්වයක්. මොකද පෞද්ගලික අංශයත් මේකේ සහකරුවෙක්. නැත්නම් මේකේ තියෙන උදව් කරන කෙනෙක්. නමුත් ඒකත් නැති වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන්නේ මේ ඖෂධ මාෆියාව කියන කාරණාව අපි කතා කරෝතින් මොකද මේ ඖෂධ මාෆියාව කියලා කියන්නේ මේ ඖෂධ ශාස්ත්‍රය ඇතුළේ ක්‍රියාත්මක වෙන. අපි මේ පිළිබඳව කතා කරමු වෛද්‍යතුමනි. අපි පුංචි විරාමයකට යනවා. රටේ ආර්ථික අර්බුදය සෞඛ්‍ය ශාස්ත්‍රයට බලපාන්නේ කොහොමද කියන කාරණාව අපි කතා කරමින් ඉන්නේ. අපි තවදුරටත් කතා කරමු. ඊට කලින් කෙටි විරාමයකට යනවා. ඔබ නැවතත් ටොක් 24 සමගින් රටේ පවතින ආර්ථික අර්බුදය සෞඛ්‍ය ශාස්ත්‍රයට බලපාන්නේ කොහොමද කියන කාරණාව අපි කතා කරමින් ඉන්නේ. අපි විරාමයට කලින් කතා කළේ වෛද්‍යතුමනි මේ ඖෂධ මාෆියාව කියන කාරණාව. මේ ඖෂධ මාෆියාව කියන්නේ මොකක්ද මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුලේ ක්‍රියාත්මක වෙන? ඔබ දන්නවා ඇති මේ ඖෂධ නිෂ්පාදනය කරන ආයතන සහ ඒවා සමග ගනුදෙනු කිරීම සහ මේ ඖෂධ සම්බන්ධයෙන් මෙරට හෝ විදේශ රටවල වල පවතින නියෝජිතයෝ මේ හැම දෙයක්ම ඉතාමත්ම සංකීර්ණ කටයුත්තක් සහ ඉතාමත්ම ලොකු මුදලක් ගැවසෙන ව්‍යාපාර. මේ ඖෂධ ව්‍යාපාරය කියන එක ලෝකයේ අංක 1 ව්‍යාපාර ගණයට අයත් වෙනවා. මොකද මේ ඖෂධයක් ඔබ හිතන්න එන්නත කොවිඩ් එන්නත වගේ එකක් මුළු ලෝකයේ සියලුම ජනතාවට දෙන්න නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. ඒකේ මුදල ඉතාමත්ම විශාල මුදලක්. එතකොට මේ ඖෂධ මිලදී ගැනීම, මේ ඖෂධ විකිණීම සහ මේ ඖෂධ හුවමාරුව කියන එක බොහෝ වෙලාවට අපි දකිනවා ව්‍යාපාරයේ අනවශ්‍ය විදිහට මේක මිල වැඩි කිරීම, ගනුදෙනු කිරීම සහ මේ වංචනික විදිහට වැඩ කටයුතු කිරීම සිද්ධ වෙනවා. ඔබට මතක ඇති මීට වසර ගණනාවකට පෙර ඖෂධවල සමහර වෙලාවට ගත්ත මිලදී ගැනීම පිළිබඳ අපිට බරපතල ගැටලු තිබ්බා. සත 65ක් වෙන පෙත්තක් සමහර වෙලාවට රජය මිලදී අරන් තිබ්බා රුපියල් 65කට. රුපියල් 130 එන්නතක් රුපියල් 130ට එන එන්නතක් අපේ රටේ රුපියල් 1500කට මිලදී අරන් තිබ්බා. ඒ වගේම රුපියල් 1000ක් විතර වටිනාකමක් තියෙන ඖෂධයක් මිලදී අරන් තිබ්බ රුපියල් 15000ක් වගේ මුදලකට. ඉතින් ඒ වගේ හදිසි මිලදී ගැනීම, හදිසි කටයුතු කියලා මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුලේ සමහර පුද්ගලයෝ සමහර වෙලාවට දේශපාලඥ වෙන්න පුළුවන්, සමහර නිලධාරීන් වෙන්න පුළුවන්. මේ ඖෂධ නිෂ්පාදනය කරන නිලධාරීන්ත් එක්ක එකතු වෙලා මේක අතයට ගනුදෙනු සහ වෙන
මොන හෝ ආකාරයේ විශාල පරිමාණයේ මුදල් හම්බ කරන ක්‍රමවේද සකස් කරගෙන තියෙනවා. හැබැයි මේ ක්‍රමවේද හෙලි කෙරුවට මේ ක්‍රමවේද සම්බන්ධයෙන් අපි චෝදනා නැගුවට අපිට පේන්නේ නැහැ නිලධාරීන්ට දඬුවම් කරනවා. ඒ නිලධාරීන් පිළිබඳව රජය හෝ අනිකුත් පුද්ගලයෝ කතා කරනවා. ඔවුන් ඒ ව්‍යාපාර කරගෙන බොහොම ජනතාව ඉදිරියටත් එනවා. ඉතින් එවැනි අපි චෝදනා ඉදිරිපත් කරපු අමාත්‍යවරු බොහෝ ගණනාවක් හිටියා. පෞගේ කාල සීමාවෙම රාජිත සේනාරත්න අමාත්‍යවරයාට අපි එවැනි චෝදනා ඉදිරිපත් කරුවා. රුපියල් බිලියන ගානක වංචා කරලා තියෙන බව එතුමාගේ රජයේම කොමිසමෙන් අනාවරණය වුණා. ඒ කොමිෂන් වාර්තා එකක්වත් නීතිපති හරහා ඒ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් කරනවා අපිට පේන්නේ නැහැ. ඉතින් ඒව තමයි මේ තියෙන මාෆියා කටයුතු. ඒ කියන්නේ මේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ප්‍රතිපත්තියක්ද මේ ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ? අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් කිසිම රජයක් විපක්ෂ වෙන්න පුළුවන්, පක්ෂය කාණ්ඩු පක්ෂ වෙන්න පුළුවන්. මේ දූෂණ සම්බන්ධයෙන් කිසිම උනන්දුවක් නැහැ. මොකද සමහර විට ඔවුන්ගෙත් එවැනි දූෂණ ඇති ඊළඟට එළියට විවෘත වෙන. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ මේ සම්බන්ධයෙන් විවෘතව කටයුතු කරන්න සහ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් හිතලා කටයුතු කරන්න. එවැනි ව්‍යසනයන් සිද්ධ වෙච්ච හින්දා තමයි, එවැනි දූෂණයන් සිද්ධ වෙච්ච හින්දා තමයි මේ වෙනකොට අපි බරපතල ඩොලර් අර්බුදයකට මුහුණ පාලා තියෙන්නේ. මේ වෛද්‍යතුමනි අපි අවසන් විනාඩි කිහිපයේ මේ ඉන්නේ. මේ මට තව කාරණාවක් දැනගන්න තියෙනවා. දැන් මේ තියෙන ආර්ථික අර්බුදය, මේ තියෙන ප්‍රශ්න, මේ ගැටලු අස්සේ කොරෝනා වෛරසය එහෙම නැත්නම් කොවිඩ් යට ගියාද? කොවිඩ් වෛරසය යට ගියේ නෑ. අපි යම්කිසි ආකාරයකින් කොවිඩ් පාලනයක් කරලා තියෙනවා එන්නත් කිරීම හරහා. හැබැයි නැවතත් රැල්ලක් ඇතිවීමේ දැඩි අවධානමක් තියෙනවා. ඉතින් අපි එවැනි අවධානමක් තියාගෙන තමයි මේ ජනතාව ඒක රාසී වෙන්නේ, මේ ජනතාව පිළපාලි උද්ඝෝෂණ වලට යන්නේ. කොවිඩ් වලට වැඩිය අර්බුදයක් රටේ නිර්මාණය වෙලා තියෙන හින්දා කොවිඩ් අර්බුදය පිළිබඳ අවධානය නැමැතිවීම තමයි මේ වෙලාවේ අපිට පේන්න තියෙන්නේ. නැත්නම් කොවිඩ් කියන වෛරසය රටින් තුරන් වෙලාවත් ඒ සඳහා අපි රෝගී භාවයට පත් වෙන්නේ නැහැ කියලාවත් දෙයක් නැහැ. හැබැයි අවාසනාවට ඒ පරීක්ෂණ කටයුතු, රෝගීන් හඳුනා ගැනීමේ කටයුතු මේ වෙන විට අඩපණ වෙමින් පවතිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ඔබතුමාට උත්තරයක් ඇති. මේ රටේ තියෙන මේ අර්බුදයට විසඳුමක් රාජ්‍ය නිලධාරීන් විදියට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට ඔබතුමන්ලට යම්කිසි අදහසක් තියෙනවද මේ දැනට රට තුල ඇති වෙලා තියෙන මේ අර්බුදය සම්බන්ධව? අනිවාර්යයෙන්ම අපි සියලුම අර්බුදවලදී, සියලුම ප්‍රශ්නවලදී වෘත්තීය සමිතියක් හැටියටත් බුද්ධවත් වෘත්තිකයන් හැටියටත් අපි ඒ සම්බන්ධයෙන් හැම වෙලාවෙම ඉදිරිපත් වුණා. මේ රටේ තියෙන කරන්න යන හොඳ වැඩ සම්බන්ධයෙන් අපි කැපවීමේ යුතුව වැඩ කටයුතු කරුවා. ඒ වගේම මේ අවස්ථාවේදීත් අපි විශ්වාස කරනවා අපි සංගමයක් හැටියට මේ අර්බුදය පිළිබඳව යම්කිසි විග්‍රහයක් සහ ඊට වැඩපිළිවෙලක් ලබා දිය යුතුයි කියන අවබෝධය. ඉතින් ඒ අනුව අපි මේ වෙන විට මේ අර්බුදය සහ මේ අර්බුදයට ගත හැකි විසඳුම් සම්බන්ධයෙන් විද්වත් වෘත්තිකයන් හැටියට සාකච්ඡා කරමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් විවිධ වෘත්තිකයන් සමග මේ වෙන විට අපි සාකච්ඡා ආරම්භලා තියෙනවා. මොකද අපේ ශාස්ත්‍රය නෙවෙයි මේක, ආර්ථික වශයෙන් ආර්ථික ශාස්ත්‍රයේ ඇතිවෙච්ච ගැටලුවක්. අපේ ශාස්ත්‍රය නම් අපිට කෙලින්ම මැදිහත් වීමක් වෙන්න පුළුවන්. නමුත් මේ පිළිබඳ හැදෑරීමක් අවශ්‍යයි. මේකට කරන්න ඕනේ මොකද්ද? ලෝක අනිත් රටවල් කරලා තියෙන්නේ මොකද්ද? මේකෙන් ඇති වෙන්න පුළුවන් භයානක ප්‍රතිඵල මොනවද? ඒ ප්‍රතිඵල වලට කොයි ආකාරයෙන්ද අපි මුහුණ දිය හැක්කේ කියන කාරණාව අපි විද්‍යාත්මක පදනමකින් මේක අධ්‍යයනය කළ යුතුයි. ඉතින් ඒ අධ්‍යයනය මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා. අපි විශ්වාස කරනවා අපිට මේ කියන තරම් වේගයෙන් කරගන්න බැරි වෙයි. මොකද අපි මේ ශාස්ත්‍රයට අලුත්. නමුත් මේ ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ සමග මේ වෙනකොට සාකච්ඡා පවත්වගෙන යනවා. අපේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට වෘත්තීය වේදීන් සමග බොහෝමයක් අපිත් සමග එකතු වෙලා ඉන්නවා. ඔවුන්ගේ අදහසුත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් කුමන හෝ ආකාරයේ සාධනීය පිළිතුරක් ලබා දීම සඳහා රටට යම් කිසි සහනයක් ගේන්න ඕන ක්‍රමවේදයක්, වැඩපිළිවෙලක් සකස් කිරීමට උදව් කරන්න. අවසාන වශයෙන් වෛද්‍යතුමනි, අපිට අවශ්‍ය කරන ඖෂධ ටික අපේ රට ඇතුළේ නිෂ්පාදනය කරගන්නවත් වැඩපිළිවෙලක් අපිට සකස් කරගන්න බැරි වෙයිද? අපිට කෙටි උත්තරයක්. අනිවාර්යයෙන්ම වැඩපිළිවෙලක් සකස් කරගත යුතුයි. අපි ඖෂධ විතරක් නෙවෙයි, අපි ආහාර ටික,
අපේ ඇඳුම් පැළඳුම් අපි සියලුම දේවල් යාන වාහන වෙන්න පුළුවන් සියලුම දේවල් අපි පිටරටින් ගේන පුරුදු වෙලා තියෙනවා. නමුත් ඒ පිටරටින් ගේන පුරුදු වෙච්ච හින්දා තමයි අද ඩොලර් අර්බුදයකට අපි ලක් වෙලා තියෙන්නේ. ඉතින් දැන්වත් අපි හිතන්න ඕනේ අපේ දේවල් ටික අපි නිෂ්පාදනය කරගන්න. ඉතින් ඒ නිෂ්පාදනය කිරීමට තාමත් වැඩපිළිවෙලක් නැහැ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම මේ වෙනකොට රාජ්‍ය ඖෂධ සංස්ථාව ඖෂධ වර්ග රාශියක් නිෂ්පාදනය කරමින් පවතිනවා. ඒ වගේම අපි දකින පෞද්ගලික අංශෙත් යම් කිසි දායකත්වයක් තියෙනවා. හැබැයි ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දිය යුතුයි. මේ වෙනකොට අපි ඖෂධ නිෂ්පාදනයේ මෙහෙත් මේ රටේ කරන ටිකත් ඇන හිටලා තියෙනවා මේ ඉන්ධන ප්‍රශ්නය ඩොලර් අර්බුදය කියන එක හින්දා. මොකද හේතුව ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අපි පිටරටින් ගේන්න ඕනේ. අපි ඒ අමුද්‍රව්‍ය ටික ගේන්නත් ඩොලර් නැති වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ අර්බුදයට මුහුණ පාලා තියෙනවා. හැබැයි අපි ඒකෙන් ඉතාම 10න් 1කට වගේ මුදලකට අපිට මේ රටේ නිෂ්පාදනය කර ගැනීම හැකියාව තියෙනවා මේ අමුද්‍රව්‍ය ටික කලට වෙලාවට ලැබුණොත්. එතකොට මේ ඖෂධවල මිල ඉහළ යාම පාලනය කරගන්න පුළුවන් වෙයි. අපිට ඒකේ ගුණාත්මක භාවය පිළිබඳව තහවුරු කරගන්න පුළුවන් වෙයි අපේ රටේ නිෂ්පාදනයක් හින්දා. ඒ වගේම මේ අවශ්‍ය සංචිත අපි ළඟ තියාගන්න ඕන ක්‍රමවේදය සකස් කරගන්න පුළුවන් වෙයි. නමුත් අවාසනාවට මෙවැනි ප්‍රතිපත්තිමය තීරණ අපේ රටේ ගන්නවා අඩුයි සහ ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. අපිට ඒ විදිහේ ගැටලුවක් තියෙනවා. අපේ රට කොතෙන්ටද යන්නේ කියන කාරණාව සම්බන්ධව අපිට ගැටලුවක් තියෙනවා. අපේ රටට අවශ්‍ය කරන ඖෂධ ටිකවත් අපේ රට තුල නිෂ්පාදනය කරගන්න බැරිද කියන ගැටලුව අපිට තියෙනවා. රටේ සෞඛ්‍යයට වග කියන්න ඇමතිවරයෙක්වත් නැති කාලයක තමයි අපි මේ ඉන්නේ. හරියට මේක නොනගතයක් වගේ කාලයක්. ඒ විදිහේ ගැටලුවකට අපි මුහුණ දීලා තියෙන්නේ. ආර්ථිකය කොයිතරම් දුරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාලා තියෙනවද කියන කාරණාව අපි කතා කරමින් හිටියේ. අපිත් එක්ක අද මේ කතා බහට එකතුනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සමාජික සහ මධ්‍යම කාරක සභා සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්මයා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. ඒත් එක්කම මතක් කරනවා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ විදිහටම අපි ඔබට බලපාන ගැටලු පිළිබඳව ටොප් 24 තුලින් කතා කරන්න සූදානම් ඉන්නවා. දිගින් දිගටම VTV සමග රැඳී ඉන්න කියන ආරාධනාවත් ඔබට කරනවා. පක්ෂපාත නැතුව එකතු වෙලා රට ගොඩනගන්න යන ගමනක් නිර්මාණය වෙමින් තියෙන පසුබිමක අපි ඔබේ පැත්තේ ඉඳගෙන ජනතාවගේ පැත්තේ ඉඳගෙන ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න සූදානම්. ඔබට සුබ දවසක්.